පින්වත්නි අපගේ ආරාධනාව පරිදි මෙම ධර්ම මණ්ඩපයට වැඩමවාදල ආරණ්‍ය වාසී පූජ්‍ය ධම්මානන්ද හිමිපාණන් වහන්සේට ඊතා ගෞරවයෙන් දහත්වත්ය පූජා කර අප කෙරෙහි අනුකම්පාවෙන්ම ධර්ම දේශනාව පවත්වන ලෙස ඊතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि समन्ता चक्रवालेषु गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स जाति जरा व्याधि च्युति अपाया अतीत अपन्तक वट्टक दुःखं इदानी आरगवेट्टि दुःखं संवेगवत्तूनि इमानि अट्ट सम्मा संबुद्ध ज्ञानेन सम्मा संबुद्ध देशना सम्मा संबुद्ध लोकस्मिन् सम्मा संबुद्ध ते नमो श्रद्धावंत धार्मिक करुणाबर पिंवत्नी मम अद ඔබලාට දේශනා කිරීමට මාතෘකා කරගත්තේ ඉහත සඳහන් ඉහත දේශනා කළා වූ ගාථාවට අනුව ධර්ම දේශනා කිරීමටයි ඒ සඳහා පැහැදිලි කිරීමට සිතාගත්තා පින්වත්නි. ඒ දේශනාව සම්බන්ධව
ඔබලා හොඳින් ඇහුම්කන් දීලා එහි යථාර්ථය අවබෝධ කරගන්න පැහැදිලි කරගන්න පින්වත්. පින්වත්නි, මෙම ගාථාවේ සඳහන් වෙන දේශනා කළ කරුණු ඔබට යමක් තේරුම් ගත හැකිය කියා මා සිතනවා. නිතර ඔබලාට අපගේ මහා සංඝරත්නය දේශනා කරන්නා වූ දේශනාවල මේ වචන ස්වල්පය අන්තර්ගත වෙනවා. තථාගත අපගේ කාරුණික පියාණන් වහන්සේ බහුජන හිතාය බහුජන සුඛාය ලෝ සපතල සියලු සත්‍යයන් කෙරෙහි මහා අනුකම්පාවෙන් මහා කාරුණිකෝ නාතෝ මහා අනුකම්පාවෙන්ම ඒ දේශනා කළ 84000 ධර්මස්කන්ධයෙන් එක බිඳක් ධර්ම ප්‍රමාණයක් ඔබමන රේණුවක තරම් ප්‍රමාණයක් තමයි අපි මේ එක දේශනාවකින් ඔබලට දේශනා කරන්නේ. නමුත් ඒ වචනයක අර්ථය, ඒ වචනයක තථාගතයන් වහන්සේ දේශනා කළ වචනයක තේරුම අපට කියලා නිම කරන්න බෑ පින්වත්නි. එහි පුදුමාකාර අර්ථයක් ගැඹුණ අර්ථයක් සඳහන් වෙනවා තථාගතයන් වහන්සේගේ එක වචනයක. තථාගතයන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඔබගේ ආරක්ෂාවට ඔබගේ ආරක්ෂාව සඳහා කළ යුතු මූලික කරුණු ටිකක් තියෙනවා මම දේශනා කරන්නම් කිය. ඒ අනුව දේශනා කරනවා, මහණෙනි, ශාසනයට යම්කිසි කුලදරුවෙක් අතුල් කරනවා නම් ගිහිගේ හැර බුද්ධ ශාසනයේ මහාන කරන මහාන කරන්නා වූ ඒ කුලදරුවාට ගිහිගේ ගඳ ඇත්තරල බුද්ධ ආඥාවෙන් ශාසනයට ඇතුල්වන්නා වූ ඒ කුලදරුවාට සාමණේරයන් වහන්සේට තමාගේ බුද්ධ ශාසනයේ තමාගේ පියාණන් වහන්සේ ගැන හොඳ ආකාරව අවබෝධයක් ලබා දෙන්නට කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ධර්මය ගැනද සංඝයා ගැනද ඒ ආකාරයෙන් අවබෝධය ලබා දෙන විදිහට කටයුතු කරන්නට කියලා. ඒ වගේ මේ කුලදරුවාගේ සියල්ලන්ගේම ආරක්ෂාව සඳහා සතර කමඨහං චතුරාර්යකා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. සතර කමඨහං පුරුදු කරන ලෙස තථාගතයන් වහන්සේ දේශනා කරනවා.
යම් කිසි කුලදරුවෙක් ශාසනයේ පැවිදි කරාම ඒ කුලදරුවා පැවිදි කර වූ ඒ ගුරුන් වහන්සේ ඒ නායක ස්වාමින් වහන්සේට අයිති වෙන පළවෙනි කාරණාව තමයි ඒ කුලදරුවාට සතර කමඨහන් කියා දීම. බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති. සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ ගැන නියම අවබෝධයක් ලබා දිය යුතුයි. දෙවනුව ලෝකයාට මෛත්‍රිය කළ යුතු ක්‍රමය කියා දිය යුතුයි. ඊළඟට තුන්වෙනි එක තමන්ගේ ශරීරයේ අසුභය ගැන කියා දිය යුතුයි. අසුභ සංඥාව ගැන. හතරවෙනි එක මරණය සිදුවෙන ආකාරය ගැන කියා දිය යුතුයි. අවබෝධයක් ලබා දෙන ලෙස තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එසේනම් කුලපුත්‍රයෙකු ශාසනයේ බුද්ධ ආඥාවෙන් මහාන කළාට පස්සේ පළවෙනිම කළ යුතු දේ මෙය වෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අද සමාජයේ දෙමව්පියෝ දරුවන්ට මෙවැනි දේ කියලා දෙන්නේ නැහැ පින්වත්නි. දරුවෙකුට මරණය ගැන දරුවෙක් කිව්වොත් එහෙම මරණය ගැන යම්කිසි දෙයක් මම අද මැරෙයිද දන්නේ නේද අම්මා කියලා කිව්වොත් ඒ දරුවාට සමහර විට දෙමව්පියෝ දෝෂාරෝපණය පවත්වන්නට වෙන්න පුළුවන්. ඔහොම කියන්න එපා දරුවනේ. ඔය නරක දේ කියන්න එපා කියලා. නමුත් තථාගත පියාණන් වහන්සේ දේශනා කරේ කුල දරුවෙකුට මරණය ගැන කියා දෙන්න කියලා. ඒ වගේ තථාගතයන් වහන්සේ දේශනා කරා ශාසනයේ කුල දරුවන්ගේ පියා සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ. එතකොට තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගැන අවබෝධයක් ලබා දෙන්න කිව්වා. එහෙනම් අද මේවා අපි ගත්තොත් අද ඔබට උප්පත්තිය ලබන ඔබට ලැබෙන දරුවෙකුටත් ඔබ දරුවට මුලින්ම කියා දිය යුතු වන්නේ තේරෙන කාලේ පියා කියන්නේ කවුද අම්මා කියන්නේ කවුද කියන එක. අද දරුවෝ පියා කියන්නේ කවුද අම්මා කියන්නේ කවුද දන්නේ නැහැ. නමෙන් අම්මා කියන එක පියා කියන එක නෙවෙයි මෙතන තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. පියාගේ තියෙන ಗುಣ අපමණ ಗುಣ කොපමණද අම්මාගේ තියෙන ಗುಣ ස්කන්ධරාව කොපමණද කියලායි දරුවන්ට කියා දෙන්න ඕනේ. එහෙම නැති නිසා තමයි අද දරුවෝ දෙමව්පියන්ට සලකන්නේ නැත්තේ, දෙමව්පියන්ට ගරු සත්කාර කරන්නේ නැත්තේ. පුංචි කාලේ මේවා අවබෝධය ලබා දුන්නේ නැතුවම මොහොකරා ගින් තරුණ වයසට ගියාම කෙසේවත් සලකන්නේ නැහැ. ඊළඟට ගෙවල් වලින් අයින් වුණාම විවාහ තත්ත්වයටපත් වුණාම අමුතුම ලෝකයක දෙමව්පියෝ අමතක කරලා දාන්ට
අද රටේ හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නා වූ ඒ දේශනාවල් මිනිස්සු පිළිගන්නේ නැති නිසා. එහෙනම් ශාසනයේ මහාන වෙන කුල පුත්‍රයෙකුට මුලින්ම කියා යුතු දෙයක් වන්නේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ කවුද ඔබගේ පියා කියන්නේ? කොහොම කෙනෙක්ද කියලා තථාගතයන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ අසීමිත වූ ගුණ කන්දරාව කියලා දීමයි පින්වත්නි. මේ ගුණ කන්දරාවෙන් අබමල් රේණුකවත් ඒ ශාසනයේ මාන වෙන කුල පුත්‍රයාට කියලා දුන්නත් අපවත් වෙනතුරු අබමල් රේණුකවත් තථාගතයන් වහන්සේගේ ගුණ කියන්ට කියලා ඉවර කරන්න බැරි වෙනවා. අබමල් රේණුක තරම්වත් දෙයක්. නමුත් එසේ ගුණ කඳක් ඇති තථාගතයන් වහන්සේගේ මෙසේ ගුණ කඳ ඇති බව විවිධ ආකාරයෙන් කුල පුත්‍රයාට කියා දිය යුතුයි. එසේ වුණාම තමයි පින්වත්නි තථාගතයන් වහන්සේ කෙරෙහි ඒ කුල පුත්‍රයාට පුදුමාකාර ශ්‍රද්ධාවක්, සෙනෙහසක්, ආදරයක්, කරුණාවක් ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි බුදුන් කෙරෙහි ඇති වුණ ශ්‍රද්ධා බලවේග නිසා ඒ ධර්මයට සිත නැමෙන්නේ. ඊට පස්සේ තමයි ඒ ගතිගුණ පිහිටුවාට පස්සේ තමයි ලෝකයාට මෛත්‍රිය ගැන කියා දෙන්න කියන්නේ. මෛත්‍රිය කරන ආකාරය. ඊට මෛත්‍රිය කරන ආකාරය කියලා දුන්නාම ඒ දරුවා, ඒ කුල පුත්‍රයා, ඒ සාමණේරයන් වහන්සේ මහා සංඝයාගේ සිට සියල්ලන්ටම සැලකීම කියන ගෞරවය කියන ඒවා ඉබේ පහළ වෙනවා. ඊට පස්සේ තමන්ගේ ශරීරය ගැන, ශරීරයට ඇතිවෙන්නා වූ ලෙඩ රෝග ඉඳලා මේ සියල්ලක්ම ගැන ශරීරයේ අපවිත්‍ර වෙන ආකාරය කියලා දෙන්න ඕන. එතකොට තමන්ගේ ශරීරයට තියෙන ආසාව ඒ කුල පුත්‍රයාගෙන් ටිකින් ටික අයින් වෙනවා. අයින් වුණාට පස්සේ ඒක දේශනා කරාට පස්සේ කුල පුත්‍රයාට අවබෝධ කරලා දීලා මරණානුස්සති, මරණය ගැන අවබෝධ කරලා දෙන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඔබ මෙහෙම හිටියාට ඔබ කවදා හරි මිය පරලෝ යනවා, අපවත් වෙනවා. කොයි මොහොතේද කියලා කියන්න බෑ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි වෙලාවක මහා සංඝයාගෙන් ප්‍රශ්නයක් අහනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ධර්ම සභා මණ්ඩපයේ වැඩ සිටින මහා සංඝයාගෙන් තථාගතයන් වහන්සේ ප්‍රශ්න කරනවා, ඔබ මරණානුස්සතිය කරන්නේ කොහොමද කියලා. ඉතින් එක එක ස්වාමින් වහන්සේලා විවිධ අදහස් පළ කරනවා. තථාගතයන් වහන්සේ මම උදේ නැගිටල රැ වෙලා පසුවදා එළිය වැටෙනකන් ජීවත් වෙයිද කියලා කියන්න බෑ කියලා මම හිතනවා කියලා. එක ස්වාමින් වහන්සේ නමක් එසේ දේශනා කරනවා. තව ස්වාමින් වහන්සේ නමක් දේශනා කරනවා, බුදු පියාණන් වහන්සේ මම නිදාගෙන එළිය වැටෙන්න ඉස්සර වෙලා මගේ ජීවිතේ නැති වෙයිද කියලා කියන්න බෑ කියලා. බුදු පියාණන් වහන්සේ මේ සියලු දේට නිස්සද්දව ඉන්නවා. තව ස්වාමින් වහන්සේ නමක් කියනවා, පියාණන්, තථාගත පියාණන් වහන්සේ
මම උදේ නැගිටලා හවස් වෙනකොට මගේ ජීවිතේ ඉවර වෙයිද දන්නේ නැහැ. මෙහෙම විтин විට මහා සංඝරත්නයේ එක එක ස්වාමින් වහන්සේලා විවිධ ආකාරයට මරණානුස්සතිය ගැන කියනවා. තමන් වඩන මරණානුස්සති භාවනාව ගැන හිතන ආකාරය. ඔහොම කියනවිල්ලා තම ස්වාමින් වහන්සේ නමක් කියනවා මේ දීර්ඝ දේශනාවක් සියලු ගොඩක් ස්වාමින් වහන්සේලා දෙන උත්තරත් සමගම කිටියෙන් දේශනා කරන්නේ ඔබලට කාල වේලාව අනුව. තථාගතයන් වහන්සේ මම බත් පිඩ ගත්ත අතට ගත්ත බත් පිඩ කටට දාගන්න බැරි වෙයිද ඒ අතරේ මම අපවත් වෙයිද කියලා මම හිතනවා කියලා. අවසාන වශයෙන් උත්තර දුන්න ස්වාමින් වහන්සේ දේශනා කරනවා කියනවා තථාගතයන් වහන්සේ මම නම් හිතන්නේ මම නම් මරණානුස්සතිය කරන්නේ මේ උඩට ගත්ත උස්ම ටික ආස්වාස උස්ම ටික පහතට දාන්න ඉස්සරලා මං අපවත් වෙයි කියලා තථාගතයන් වහන්සේ. ඊළඟ උස්ම රැල්ල පහතට හෙලන්න බැරි වෙයි උඩට ගත්ත ටික. පහතට හෙලපු ටික උඩට ගන්න ඉස්සෙල්ලා මම අපවත් වෙයි කියලා මම සිතනවා. මරණානුස්සතිය මං වඩන්නේ එහෙමයි තථාගතය පියාණන් වහන්සේ. ඒ තරම් චූටි වෙලාවක ඇසි පිල්ලම් ගහන්න ඉස්සර වෙලා තප්පරයකින් කෝටියකින් එකක් ගත කරන් ඉස්සර වෙලා මම අපවත් වෙයි කියලා තමයි මං හිතන්නේ. තථාගතයන් වහන්සේ සාදුකාර දෙනවා එසේමයි මහණෙනි එසේමයි මහණෙනි. ගත්ත උස්ම ටික පහතට හිලන් ඉස්සරලා අපවත් වෙන්න පුළුවන් මිය පරලෝ යන්ට වෙන්න පුළුවන් කියලා. ඒ පින්වත්නි අපි ජීවිතේ අනිච්චං කොයි වෙලාවෙද කියලා දන්නේ නැහැ. ඒක නිසා අපි මැරෙනවා කියන්න දන්නේ නැති නිසා තමයි අද සමාජයේ මිනිස්සු විවිධ දුරාචාරකම් කරන්නේ. කල්පයක් අසංකේය ජීවත් වෙනවා කියලා හිතාගෙන නොමැරෙන මිනිස්සු විදියට. මම පෙර දේශනාවල දේශනා කරපු සීලය ගැනද දානය ගැනද සතර අපා ගැනද ඒ අනුව ඔබලට වැටහෙනවා ඇති මේ දේශනාවත් සංසන්දනය කරනකොට. එසේ භයානක ජීවිතයක් අපි ගත කරන්නේ ඒ තරම් සුළු කාලයක ජීවත් වෙන කයක් කරගෙන තමයි අපි මේ සියලු ලොකුකම් පෙන්වන්නේ. මේ දේපොළ රැස් කරගන්නේ තට්ටු නිවාස තට්ටු ගණන් ගෙවල් හදාගෙන ළමයි දෙන්නා ඉන්නේ සමහරට තට්ටු 3-4 ගෙවල් හදාගෙන මහ පොළොවට පස් වෙලා යන්නේ. පිනක් දාමක් කරගන්නේ නැහැ. මෙලවට කටයුත්තක් කරගන්නේ නැහැ. පරලොවට කටයුත්තක් නොකරගෙන අනන්ත දුක් ඇති භයානක සතර අපාවල වැටෙන්න සිද්ධ වෙනවා. එහෙනම් ඔබත් භයානක සතර අපායේ වැටෙයි. ඔබ මහාන කරගත්ත කුල පුත්‍රයාට එහෙනම් මුලින්ම මේ ටික කියාදිය යුතුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි බලන්න කොයි තරම් වාසනාවක්ද කියලා. සමහරක් මැරෙන වෙලාවේ තමයි දන්නේ අනේ මමත් මැරෙනවනේ කියලා. එතකන් හිතන් ඉන්නේ මැරෙන්නේ නැහැ කියලා. මේ සංසාර බය අප කාටත් කියා නිම කරන්නට බැරි තරම් භයානකයි පින්වත්නි. එසේනම් ඒ නිදස් වීමට මඟක් ඇතනම් අප කළ යුත්තේ ඒ දුකින් නිදහස් වීමේ
මග ඒ දේශනා කරපු මග පිළිවෙල අනුව අපි ක්‍රියාත්මක වීම පිළිපැදීම නේද පින්වත්නි. එසේනම් මම ඔබලාට තථාගතයන් වහන්සේ දේශනා කළා වූ ඒ මන් දේශනා කළා වූ ඒ ගාථා පාඨයේ සඳහන් වන තේරුම ඔබලට පහදලා දෙන්නම් කෙටි. මේ සඳහන් වන පළවෙනි කරුණ ජාතිපි දුක්ඛ. මොකද්ද පින්වත්නි මේ ජාතිපි දුක්ඛ කියන්නේ? ඉපදීම දුකක්. අපි හිතන්නේ නැනේ ඉපදීම දුකක් කියලා පින්වත්නි. මොකද්ද මේ ඉපදිනවා කියන්නේ? ගර්භාෂයක අම්මා කෙනෙකුගේ කුසේක පිළිසිඳ ගන්න තා විලාවේ ඉඳලා මව් කුස තුල 9 මාසයක් හෝ 10 මාසයක් කාලය ගත කරනවා මව් කුස තුල. ඒ මව් කුස තුලට ආපු දවසේ ඉඳලා ඒ ජීවියා ඒ දරුවා ජීවත් වෙන්නේ අම්මා ගන්න ආහාරවල ඕජාවෙන්. එතකොට පොඩ්ඩක් ඔබලා බලන්න අම්මගේ ශරීරය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අම්මගේ කුස ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ස්ත්‍රියගේ බඩ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔබගේ බඩ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔබගේ ශරීරය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. දෙතිස් කුණප කොටස් වලින් හැදුනා වූ මේ ශරීරයක් කැහි සෙම් සොටු මල මූත්‍ර පිත් සෙම් ආදී දේවලින් හැදුන ශරීරයක් මේක. පපු කැනත්තේ කටේ ඉඳලා ගත්තම පොඩ්ඩක් හිතන්න කටේ තියෙන කෙල ටික සොටු ටික සෙම් ටික අපට තමන්ගේ කෙල ටික නම් තමන්ට කටේ තියෙනවා ගිලිනවා ඇඟේ ගෑවුනත් ඇඳුමක ගෑවුනත් තමන්ගේ සොටු ටිකට එච්චර අපිරියාවක් කරන්න නැතුව ඇති. නමුත් ඔබගේ අතට අරගෙන ඔක ඔබට කන්න පුළුවන්ද කියලා බලන්න. ඔබගේ සොටු ටිකක් මොනවා හරි ඔබගේ ඇඳුමක ගෑවුනාට ඔබට එච්චර දැනෙන්නේ නැතුව ඇති. අනුන්ගේ ටිකක් ඔබගේ ගෑවුනොත් ඔබට කෙසේ වේදනාවක් දැනෙයිද? ඔබගේ දාඩිය නම් ඔබට ගඳ නැතුව ඇති. හැබැයි අනුන්ගේ දාඩිය ටිකක් ඔබට ගෑවුනොත් ඔබ කෙසේ ක්‍රියා කරයිද? එහෙනම් ඔය පිටින් අපට පේන ටික මේ ශරීරයේ ඇතුලේ කටේ ඉඳලා ගත්තාම ගලනාලය ස්වරාලය එතකොට පෙනහළු දෙක හෘදය මසින් හැදුන හෘද මාංශය අක්මාව පිත්තාශය අග්න්‍යාශය ආමාශය අපි කන බොන සියලු දේ මේ කෙලත් එක්ක ඇඹරිලා දත්වල ඇඹරිලා ගිහින් ආමාශයට වැටෙනවා. ආමාශයේ පිත්සෙම් ඔක්කොම එකතු වෙලා ඇඹරෙනවා. ගින්නෙන් ශරීරයේ ඇතිවෙනා වූ රස්නෙන් අග්නි ජාලයෙන් පිච්චිලා ඇඹරිලා මේවා බලු වමනයක් වගේ තත්ත්වයටපත් වෙලා එයින් ගලනවා කුඩා බඩවැල් වලට. ඊළඟට බඩවැල් දඟරයක් ඔතපු ගැරන්ඩියෙක් හැමගලවපු ගැරන්ඩියෙකුගේ වගේ මහා බඩවැල් කුඩා බඩවැල් වලින් දෙතිතක් දිග
30 අඟල් 32ක් දිග බඩවැල් වලින් ඇතිලා තියෙනවා මේ ශරීරේ. මේ බඩවැල් වල පිරලා තියෙන්නේ අසුචි පිරුණ අසුචි කොයිතරම් ගඳ ඇතිද බලන්න පින්වත්. අසුචි ටිකක් ගෑවුනොත් කොයිතරම් අපි පිළිකුල් කරනවද? කොච්චරනම් පිළිකුල් කරනවද අපි? අසුචි ටිකක් ගෑවුනොත් තමන්ගේ අසුචි ටිකක් වුණත් අනුන්ගේ අසුචි ගැන කවර කතාවද? එහෙනම් මේ අසුචි වලින් වෙලුණ අඟල් 32ක් දිග බඩවැල් වලින් තමයි මේ දර කුහරය පිරීලා තියෙන්නේ, වට වෙලා තියෙන්නේ. ඒ අතරේ වකුගඩු මූත්‍රයෙන් පිරුණ මූත්‍රාශය ලේ දුර්ගන්ධය හමනා පිළිනු ගඳ හමන්නා වූ ලේන් පැතුරුණා ලේ නහර ඒ ගර්භාෂය තුළ ඇතිවෙන්නා වූ විවිධ ශ්‍රාව වර්ග වලින් මේවා වෙලා අසුචි ගවර වලක් ඇතුලේ වැටිලින්න පණුවෙක් වගේ මේ දරුවා අම්මාගේ ගර්භාෂයේ ජීවත් වෙන්නේ පින්වත්. මේ පැත්තෙන් මල මූත්‍රා, මේ පැත්තෙන් අසුචි, මේ පැත්තෙන් ඔළුව පැත්තෙන් ආමාශයට ගිලින්නා වූ ආමාශයේ කටින් ගිලින්නා වූ උණු වතුරද, අධික සීතල වතුරද, ඇඹුල් රස ඇඹුල් ಜಾතිද, විවිධ දේ අම්මා කෙනෙක් විවිධ දේ අපි කටින් ගිලිනවනේ හපල. එතකොට මේ සියලු දේක කනබොන සියලු දේම මේ දරුවට, බඩේ ඉන්න දරුවට පුදුමාකාර විදිහට බලපාන. පින්වත්නි පොඩ්ඩක් හිතලා බලන්න. අපේ සමකට පොඩ්ඩක් උණු වතුර බින්දුවක් වැටුණා කොච්චර දනවද, කොච්චර පිච්චෙනවද? එක චූටි චුට්ටක් වැටුණොත්. ඒතර අපේ හැම දැන් බොහොම මෝරලනේ. වැස්සට අවුවට මේවා ඔක්කොටම හුරු වෙලා හැම අපේ හැදිලානේ තියෙන්නේ. මේ චූටි ශරීරයට ඒ වගේම බලන්න අපි සර්ජිකල් ස්පීඩ් ටිකක් පොඩ්ඩක් චූටි ඉදිකට තුඩක් විතර චූටි තුවාලයක් තියෙන තැනකට අපි දාගත්ත මොකද වෙන්නේ? උඩින් හැම ගැලවුණ චුට්ටියාන්තමට කුණු හැම ගැලවුණ තැනකට සර්ජිකල් ස්පීඩ් ටිකක් දැම්මොත් මොකද වෙන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න. එතකොට මේ චූටි ශරීරය කියන්නේ, පිළිසිඳගත් ශරීරය කියන්නේ හැමක් නැති මස්කුලියක්. ඉතා සියුම් පින්වත්නි. එහෙනම් මේ අම්මා කන බොන සියලු දේ මේ දරුවගේ ශරීරයට කොහොම දැනෙනවා ඇතිද පොඩ්ඩක් හිතා ගන්න. කොපමණ දැනෙනවා ඇතිද? වාඩි වෙනකොට එහෙන් තද වෙනවා. වැඩක් කරනකොට එහෙන් ඇඹරෙනවා, මෙහෙන් ඇඹරෙනවා, පොඩි වෙනවා. අපි බස් එක්ක යන ගමන් පොඩ්ඩක් හිතලා බලන්න. අපගේ ශරීරය ඔයා සියල්ලටම හැඩ ගැහිලා තියෙන අපි බස් එක්ක යනවා, පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ බස් එක්ක යනකොට අපි කොච්චරනම් ඇඹරෙනවද, පොඩි වෙනවද, තැලෙනවද? එහෙනම් මේ බඩ ඇතුලේ හිර වෙලා ඉන්න දරුවට අම්මා කරන ක්‍රියාකලාපවලදී සියලු දේවලදී මේ පාරවල් ගැස්සෙන පාරවල් කුළු ගෙඩි වලින් ගහනවා වගේ මේ දරුවට දැනෙනවා පින්වත්නි. කන බොන උණු වතුර ටිකක් ගත්තොත් ඒව හරියට ලෝදියක් කරනවා වගේ මේ සමට මේ දරුවට දැනෙනවා. ඇඹුල් జాතියක් ගත්තම හරියට ඇඟ පළල ලුණු මිරිස් කවලම් කරලා දැම්මා වගේ මේ දරුවට දැනෙනවා. මේ වේදනා සියල්ලක්ම දැනෙනවා. ඒ විතරක්ද පින්වත්නි, ගවර වලක එන්නා වූ අසුචි ගඳ අපට පිටින් අසුචි ටිකක් තියනවා දැක්කොත් පාරක හෝ බල්ලෙකුගේ හෝ කොයි තරම් ගඳ දැනෙනවද?
එහෙනම් අසුචි පුරවපු කාමරයක අපි හිටියොත් අපට කොහොම ඉවසන්න පුළුවන් වෙයිද? හැබැයි අසුචි වලක අසුචි පුරවපු කාමරයක දොරවල් ටික දාලා වහලා ඇතුළට අපි දැම්මොත් අපට කරන්න දෙයක් නැති වෙනවා. අසුචි ගඳ ඉවසාගෙන එක්ක මැරෙන්න වෙනවා. ඒකට එහෙම නැත්නම් ඉවසාගෙන ඉන්න වෙනවා යන්ත දෙයක් දිහක් නැති නිසා. ඒ වගේ මේ දරුවට එක පැත්තකින් අසුචි පිරුණා, අනිත් පැත්තෙන් මල මූත්‍රායෙන් පිරීලා, අනිත් පැත්තෙන් ගිනි වතුර ඒවා වැටෙනවා. මේ පැත්තෙන් තැලෙනවා, පොඩි වෙනවා, හිර වෙනවා, ඇඹරෙනවා. කොයි තරම් දුකක්ද බලන්න පින්වත්නි. එක දවසක්ද, දෙකක්ද, තුනක්ද, 9 මාසයක් මේ බඩේ අසුචි ගොඩක නරක වලක ජීවත් වෙන්න වෙනවා මේ දරුවාට. විලාවකට මේ සම්බන්ධව දේශනා කරනවා ශීවලී රාතන් වහන්සේ ගැන ඔබලා අහලා ඇති. ශීවලී කුමාරයා මව් කුසේ හිටියා අවුරුදු 7යි මාස 7. ඒ වෙලාවේ ඒත් මේ දරුවා ගර්භාෂී හිර වෙලා, ගර්භමුඛී හිර වෙලා ලැබුණේ නැහැ. වේදනාව විවසා ගන්න බැරුව ඒ මාතාව තමන්ගේ ස්වාමියාට කියනවා මට මේ ඉවසන්න බෑ. තථාගතයන් වහන්සේ හම්බ වෙලා මේ විස්තර කියන්න කියලා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ වැඩ සිටිපු තැනට ගිහිල්ලා මේ විස්තරේ කියනවා. මගේ ස්වාමි භාර්යාවට මේ වගේ වේදනාවක් ඇතුව ජීවත් වෙන්නේ තථාගතයන් වහන්සේ කියලා. ඔබ ගෙදර යන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. ගෙදර එනකොට මේ ළමයා හම්බ වෙලා ලස්සන කුමාරෙක්. ඉතින් එදම තථාගතයන් වහන්සේට ආරාධනා කරා ගිහිල්ලා ඒ සතුට ඉවසා ගන්න බැරුව මහා සංඝයාත් එක්ක තමන්ගේ දානේ ගෙදරට දානෙට වඩින්න කියලා. සුසුප්පියා උපාසිකාව තමන්ගේ ස්වාමියාට ආරාධනා කරා. ස්වාමියා ගිහිල්ලා සම්මා සම්බුදු පියාණන් වහන්සේට ආරාධනා කළා. සත් දවසකින් එදා පසුවදා වැඩම කරා තථාගතයන් වහන්සේ ඇතුළු සාරිපුත්ත මහරහතන් වහන්සේද මුගලන් මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝයා. දානෙ ටික සකසනවා. සුසුප්පියා උපාසිකාව දානෙ ටික බෙදනවා. මේ චූටි කුමාරයාත් දානෙ ටික බෙදනවා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා පුතේ කොහොමද සැප දුක කියලා. ඒ වෙලාවේ මේ සීවලී කුමාරයා කියනවා මොන සැපද්ද ස්වාමින් වහන්සේ. මොන සැපක්ද, මම ලෝකුඹු නිරේක ඉඳලා ආවා වගේ පුදුම දුකක් නේ ඇති උනේ කියලා. බලන්නකො පින්වත්. නිරේක තියෙන දුක් කන්දරාව කොපමණද කියලා ඔබලට මම දේශනා කරා. එහෙනම් මේ චූටි කුමාරයා කියනවා මම පුදුම දුකක් මුණ සැපද්ද ලෝකුඹු නිරේක ඉඳලා මං එළියට ආවේ කියලා. ඒතර මේ ගර්භාෂයේ ශරීරයේ ඇතුලේ කොයිතරම්නම් දුකක් ඇතිද, වේදනාවක් ඇතිද, කොච්චරනම් ගඳක් ඇතිද පින්වත්නි. මොකද මේක ඇතුලේ අපි කවදාද උප්පත්ති ලැබපු දවසේ ඉඳලා අපි පිටපැත්තේ හේදුවට ඇතුළ හොදලා තියනවද පින්වත්නි? කවදානම් ඇතුළට එළිය වැටෙයිද? මාස 9ක්ම ඝන අන්ධකාරේ අවීචි මහා නරකේ වගේ ඝන අන්ධකාරයේ නේද මේවා සියල්ලම පැහිගෙන කුසේ ඇතුලේ ජීවත් වෙන්නේ. එසේ ජීවත් වෙලා මව් කුසෙන් බිහි වෙන වෙලාවේ
මව් කුසෙන් බිහි වෙන වෙලාවේ පින්වත්නි මේ දරුවට ඇති වෙන වේදනාව අය කියනවනේ අර විය සිදුරෙන් ඉදිකටු සිදුරකින් ඇතෙක් අදින තරම් වේදනාවක් දැනෙනවා කියලා. අම්මට. එතකොට මේ දරුවට කොහොම වේදනාවක් දැනෙනව ඇතිද පින්වත්නි? ලාහම චූටියම ලැබෙනා වූ ඒ ලැබෙන මව් කුසින් බිහි වෙන දරුවට ලැබෙන වේදනාව කියලා නිම කරන්න බෑයි කියලා සඳහන් කරනවා. එසේ දුක්ඛන්දරාවක් ලෝකයට බිහි වෙන වෙලාවෙත් ලෝකෙට එළියට එන වෙලාවෙත් විඳින්න සිද්ධ වෙනවා. ඒ බිහි වෙලා ගිනි අඟුරු ගොඩක ගිනි ජාලාවක පැහුණ ලෝකුඹු නිරේක් වගේ ඇතුලේ පැහුණ රත් වෙලා හිටපු එක පාරම එළියට එනකොට පින්වත්නි ඇතුලේ එළියේ තියෙන්නේ තනිකර සීතලක් නේ. අපි එකපාරම අපේ මේ හැමත අපි AC තද AC කාමරයක ඉඳලා ගිනියන් වූ අවුවකට එළියට බහිනකොට කෙසේ වෙනවද? අපට ඇති වෙන වෙනස පොඩ්ඩක් හිතා ගන්න. අපි රත් වෙලා ඉඳලා එකපාරම සීතල කාමරයකට යනකොට අපිට කොහොම වෙනව ඇතිද? පොඩ්ඩක් හිතලා බලන්න. එහෙනම් මේ මව් කුසේ ඉපදලා බිහි වෙන දරුවෙකුට ඇති වෙන අනන්ත අප්‍රමාණ දුක්ඛන්දරාව කාට කියලා නිම කරන්න පුළුවන් වෙයිද? එහෙනම් මේ දුකට කියනවා ඉපදීමේ දුක ජාතිපි දුක්ඛා කියලා පළවෙනි කාරණේ. අපිට හිතෙනවා සපයි කියලා. දරුවා ලැබුණාට පස්සේ අම්මා සතුටු වෙනවා. ටික දවසක් ගත වෙනකොට දරුවට කතා කරන්න පුළුවන් වෙනකොට තව ටිකක් දෙමාපියෝ සතුටු වෙනවා. නමුත් මේ දරුවා කතා කරන්න කොයි තරම් දඟලනවද පින්වත්නි? හම්බ වෙලත් ලැබුණාට පස්සේ ලෝකයට බිහි වුණාට පස්සේ කොච්චර අසුචි ගොඩේ මල මූත්‍රා ගොඩේ වැතිරීගෙන දින්නේ, කොච්චර අසුචි කැවෙනවද, කොච්චරනම් දුක්ඛින්දවද බඩගිනි කියලා ඉල්ලන්ටද පින්වත්නි? බඩගින්නේ සාගින්නේ ඉන්නේ මම කියලා කිරි ටිකක් ඉල්ලන්නද? මට දැන් රස්නේ වැඩි කියලා ෆෑන් එකක් දාන්න කියන්නද? මට දැන් සීතල වැඩි කියලා බෙඩ්ෂීට් එකක් පොරවන්න කියන්නද? මොනවා කතා කරන්නද? එහෙනම් කොයිතරම් ඒවා ඔක්කොම පුංචි මනසට දැනෙනවා පින්වත්නි. දැනුණට කියාගත කරගත යුතු දෙයක් නැහැ. කතා කරන්න කොයිතරම් දඟලනවද? නැගිටින්න කොයිතරම් දඟලනවද? මෙසේ දුක් විඳලා ටිකක් මාත් සාමාන්‍යයෙන් අවුරුදු 3-4 වීගෙන කාලය ගත කරගෙන එනවා පින්වත්නි. ඒ උප්පත්ති ඇති වෙන දුක මම දේශනා කරේ. දෙවනුව ඔබලට මම දේශනා කරනවා ජරාපි දුක්ඛ. ජරාවටපත් වීම. මොකද්ද පින්වත්නි මේ ජරාවටපත් වෙනවා කියන්නේ? දැන් ඉපදුනානේ. දැන් ඉපදිලා දැන් අවුරුද්දක් ගත වුණා, 2ක් ගත වුණා, 3ක් ගත වුණා, 4ක් ගත වුණා. මෙහෙම ගත වෙලා කාලි ගත වෙලා යනකොට දැන් තරුණ ස්වභාවය එනවා. දැන් ලස්සනයි, ඇඟපත ලස්සනයි, දැන් තරුණයි, ඇඟපත ලස්සනයි. ඉතින් ෂෙන් පවුඩර් ගානවා.
පීරනවා නානවා එක එක වෛවාරණ දේ කරනවා. කරලා දැන් ශරීරේ හැඩ ගහ. මේවා කරනකොට මේවා සියලු දේ දුකයි නේද? සියලු දේ දුකයි. නමුත් මේට වැඩිය දුක ඇති වෙනවා. ඔබ එසේ ඉඳලා අවුරුදු 25ක් 30ක් ගත වෙලා යනකොට ඔබගේ ශරීරයේ තරුණ ස්වභාවය ගිලිහිගෙන යනවා ටිකින් ටික ටිකින් ටික ටිකින් ටික. ටිකින් ටික ටිකින් ටික ටිකින් ටික වැහැරිලා ඔබ වයසටපත් වෙනවා. හැම රැලි වැටෙනවා. හැම රැලි වැටෙනවා. කතා කරන්න බැරුව යනවා. දත් ගැලවෙනවා. ඇස් දෙක පේන්නේ පිරීම අඩු වෙලා යනවා. විවිධාකාරයෙන් විවිධ විදිහට මහා දුක්ගිනි ගොඩක් ඔබට ඇති වෙනවා සිතට. ඔබ තරුණ කාලේ හිටපු හැටි ඔබට මතක් වෙනවා. ඔබගේ ශරීරයේ අතපය තිබුණ හැටි, ඇස් කන් දිව නාස තිබුණ ආකාරය, ඔබ ශරීරයේ ශක්තිය තිබුණ ආකාරය, මේවා ඔබට මතක් වෙනවා. ඔබට පේන්න ඇස් දෙකට පේන්න මේ සියලු දේ සිද්ධ වෙනවා. එහෙනම් ඔබ ජරාවට පත් වෙලා යනවා. ඊළඟට පින්වත්නි ව්‍යාධි විවිධ රෝග විවිධ තත්ත්වයට පත් වෙනවා. අපි ගත්තොත් සෙම් රෝග බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සෙම් සමුට්ඨාන ආබාධ. මේ වගේ විවිධාකාර රෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැමේ රෝග හැමේ ඉඳලා ගත්තාම හැමේ රෝග කුෂ්ඨ වන දද හොරි සුදු කබර අල්වහන් ආදී මේ විවිධ රෝගවලට පත් වෙලා හැම කුණු වෙලා ඕජස් ගලන තත්ත්වයට සමේ විවිධ රෝග සිද්ධ වෙන්න ගන්නවා. විටින් විට හොඳ වෙනවා. ඒකට බෙහෙත් ගත්තම තව රෝගයක් හැදෙනවා. ඒ රෝගෙට බෙහෙත් ගත්තම තව එකක් හැදෙනවා. සමේ රෝග අනන්ත අප්‍රමාණ. ඔබලා හැල ඇතිනේ දැකලා ඇතිනේ කුෂ්ඨ රෝග. දෙවියන්ගේ ලෙඩ කියලා හැදෙනවා. දෙවියන්ගේ ලෙඩ කියලා සමහරක් හඳුන්වනවා. භයානක ලෙඩ. ඒවා ශරීරයේ වැඩි වුණාම ශරීරයේ හැම තනිකර කුණු වෙනවා. කුණු වෙලා පුදුම සිලිඳ ගඳක් ගහනවා. මාළු කපපු ගඳ වගේ කුණු වෙන මස් ගඳ වගේ ශරීරේ. ඒ වගේ විවිධ රෝග හැදිලා හැමත රෝග හැදිලා අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙනවා. සම්පිලිකා හැදුනම අනන්ත අප්‍රමාණ වේදනා දුක් විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට ඉස්සේ අමාරු, ඔළුවේ අමාරු, ඇස් දෙකේ විවිධ රෝග, කන් දෙකේ රෝග, හිසේ රෝග, කටේ රෝග, පිළිකා රෝග,
විවිධ පපුවේ ආබාධ, අත්තල ආබාධ, ඇඟිලි නියපොතු කුණු වෙන්න ගන්නවා. ප්‍රශ්න රෝග කියයි, කොලෙස්ටරෝල් කියයි, දියවැඩියාව කියයි, බරවා කියයි, ඩෙන්ගු කියයි, ආතරයිටිස් කියයි, ગેස්ට්‍රයිටිස් කියයි, මූත්‍රා රෝග, ආමාශය රෝග, ගර්භාශය රෝග, වකුගඩුවල රෝග, නහර හිරවීමෙන් තෙල් වලින් ඇතිවෙනා රෝග, මේ ශරීරයේ අනන්ත අප්‍රමාණ රෝග වලින් රෝග ගුහාවක් බවට රෝග ගුහාවක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් විවිධ රෝග වලින් අපි මිය පරලෝ යනකම් අනන්ත අප්‍රමාණ දුක්ඛයට වේදනාවට පත් වෙනවා රෝග වලට ගොදුරු වීමෙන්. කියා නිව කරන්ත බැරි තරම් රෝග වලට පත් වෙනවා. හිතන්නේ නැති දේ, භයානක දේ සිදු වෙනවා. අන්තරාව අතපය කපනවා, නියපොතු කපනවා, ඇඟිලි කපනවා, කන් කපනවා, නාසය කපනවා, ඇඟේ කොටස් කපනවා, ඇඟේ ඇතුලේ කොටස් කපනවා, බද්ධ කරනවා. මේ වගේ අනන්ත අප්‍රමාණ ලෙඩවීමෙන් දුකටපත් වෙනවා. වේදනාව විඳින්න සිද්ධ වෙනවා. එනං ජරාපි දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, ඊළඟට පින්වත්නි, චුති, ජරාපි දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, ඊළඟට චුති කියන්නේ පින්වත්නි චුත වෙනවා, මරණයට පත් වෙනවා. මරණයට පත් වෙනවා. මරණම්පි දුක, මරණ දුක. කවුද පින්වත්නි මැරෙන්න කැමති? අපි කාගෙන් ඇහුවොත් එහෙම මැරෙන්න දැන් මැරෙන්න කැමතිද කියලා? කවුද මැරෙන්න කැමති? මරණය ගැන සිහි වෙනකොට ඕනෑම කෙනෙක් තැති ගන්නවා, බය ගන්නවා, තැති ගැනීමට පටන් ගන්නවා. යම්බිසි කෙනෙක් මරන්න කියලා කඩුවක් එහෙම අරගෙන ආවොත් කොහෙ දුවයිද? කොයිතරම් බියටපත් වෙයිද? මේ මරණ මොහොත, මැරෙන මොහොත ගැන තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මැරිලා චුත වෙන වෙලාවේ, මිය පරලෝ යන වෙලාවේ ඇති වෙන වේදනාවල් කියලා නිම කරන්නට බැරි බව. අනාථපිණ්ඩික සිටුතුමා වෙලාවක දේශනා කරනවා මරණයට කිට්ටුන වෙලාවේ ඇති වුණ වේදනාවල් ගැන. මහා බල සම්පන්න පුරුෂෝ දෙන්නෙක් ලණුවකින් වරපටකින් තද සවිශක්ති වරපටකින් හරියට ඔළුව ගැට ගහලා, ඔළුවට ලණුවෙන් ගැට ගහලා ඒ බල සම්පන්න ශක්තිමත් පුරුෂයෝ දෙන්නා එහාට මෙහාට ඇදලා කිටි කිටියේ මිරිකනවා වගේ
දැනෙනවා කියලා. ඒක සමහර විට හොඳයි. ඒක සාමාන්‍ය දෙයක්. ඊට වැඩිය මේ ඔළුවේ ඇති වෙන වේදනාව ඉවසන්න බෑ කියලා. මහා ඊපාරවල් වලින් මහා පීයකින් කෑලි කෑලි තීරු වලට බඩ පලනවා වගේ දැනෙනවා කියලා. පින්වත්නි, මරණ බය ඒත් එක්කම චුති වෙන වෙලාවේ අපි කරපු පව් මතක් වෙනවා. පව් කරපු අයට පව් මතක් වෙනවා. පව උප්පත්ති ලබන තැන් මතක් වෙනවා. බියටපත් වෙනවා, වේදනාවටපත් වෙනවා. මේ ආත්මේ දාලයන්ට විනවනි, සියලු දෙනා දාලයන්ට සිද්ධ වෙනවනේ. මම හම්බු කරගත්ත දේ, මම හම්බු කරගත්ත ගේදොර, මගේ දරුවෝ මුණුබුරෝ, මගේ සියලු දේපොළ දාලයන්ට වෙනවා කියලා මරණ චන්තකේ හිසේ අත ගහ ගන්නවා, පපුවේ අත ගහ ගන්නවා, අඬනවා, වැළපෙනවා. ඒ තරම් අනන්ත අපමාන බයට දුකටපත් වෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මරණ චුති වෙන ඒ ජීවිතේ මරණයටපත් වෙන වෙලාව. ඊළඟට පින්වත්නි, අපා දුක යම් කිසි හේකින් අපි අපායට වැටුණොත්, මම දේශනා කරා පෙර දේශනාවල සතර අපා ගැන. අපායට වැටුණොත් විඳින්න වෙන දුක අනන්ත අපමානයි. තිරිසනෙක් වුණොත්, බල්ලෙක් වුණොත්, හරකෙක් වුණොත්, මල මූත්‍රා කන අසුචි වලවල් වල වැටෙන කන ඌරෙක් වුණොත්, කුකුලෙක් වුණොත්, අසුචි වලක ඉන්නා වූ පණුවෙක් වුණොත්, නිලමැස්සෙක් වුණොත්, ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. අපායට වැටුණොත් අපා දුක කෙසේ සිද්ධ වෙනවද කියලා. බුදු පියාණන් වහන්සේ විලාමක දේශනා කරනවා. මම අර පෙර දේශනාවල දේශනා කරා, වැරදි කාර්යයක් කරන් ගිහිල්ලා රජ්ජුරුවෝ වද දෙන ආකාරයේ දස වද වලින් එකක්. කසපාරවල් 100ක් ගහනවා, දවල්ට 100ක් ගහනවා, හවසටත් 100ක් ගහනවා. ඒ කසපාරවල් වල වේදනාව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. පොඩි ගල් කැටයක් අරගෙන මහාමේර පර්වතයේද මේ ගල් කැටයේද ලොකු කියලා. ඒ කසපාරවල් 100 වදින එක මේ මිනිස්යාගේ නිරේ වේදනාව ගත්තම අර වැලි ගල් පුංචි ගල් කැටයක් විතර කියලා උපමාවකින් දේශනා කරනවා. එහෙනම් සතර අපායට වැටුනොත් කොයිතරම් අපට දුක් විඳින්න සිද්ධ වෙයිද? හැබැයි අපි හිතන්නේ නැහැ අපි මේකට වැටෙයි, අපට මේකේ වැටලා දුක් විඳින්න වෙයි කියලා. හැබැයි අපිත් ඔයගේ ඉඳලා ওই දුක විඳලා තමයි ආවේ. යම රජුරෝ අපෙමුත් අහන්න ඇති. ඔබ මනුස්ස ලෝකේ හිටියා නේද? මනුස්ස ලෝකේ ඉඳලා ඔබට මතක නැද්ද? දූතයෝ යම දූතයෝ ගැන කියලා. පොඩි දරුවා බඩේ ඉද්දී බඩෙන් ඉපදුන දරුවා අසුචි නාගෙන උඩුකුරුව ඉන්නවා දැක්කේ නැද්ද කියලා. ඒ වෙලාවේ නම් අපි කියන්න ඇති දැක්කා කියලා. ඒ වගේ අර പ്രേත වස්තුවේ රේවතිගේ
සතර අපායට යක්ෂයෝ 4 දෙනෙක් ඇදගෙන ගිය වෙලාවෙත් කිව්වනේ මනුස්ස ලෝකෙට මං ගිහින් දාන්නට අය නරක වැඩ කරන්නේ නැහැ. මනුස්ස ලෝකෙට ගිහින් මං හොඳට පින් කරනවා. සංඝයාට මං සලකනවා, බුදුන්ට සලකනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාරයට මං ජීවත් වෙනවා. නරක දේ කරන්නේ නැහැ මං ගිහින් දාන්නට කියලා. නමුත් රේවති ගුත්ත නරකෙට අවිචි මහ නරකෙට ඇදලා දැම්මා. හිස යටිකුරු කරලා පා උඩුකුරු කරලා. ඒ වගේ අපිත් කියන්න ඇති අයනම් මනුස්ස ලෝකෙට ගිහින් මනුස්ස ලෝකෙ ඉපදෙන්න ලැබේවා. මනුස්ස ලෝකෙට ගිහින් මම නම් පව් කරන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේලා කියන ආකාරයට සංඝයා වහන්සේලා කියන ආකාරයට ධර්මානුකූලව ජීවත් වෙනවා කියලා. හැබැයි එතනින් ආපු දවසේ ඇවිල්ලා කල්ප කාලාන්තරයකින් මනුස්ස ලෝකෙක අයම අපි ඉපදුනා. නමුත් ඉපදුනාට පස්සේ ඒ සියලු දේ අපට අයම අමතක වුණා. පොරොන්දු වෙලා ආපු දේ කියපු දේ අමතක වුණා. අයමත් අපි ඒ දේම කරනවා. ඒ දේම කරලා අයමත් අපි මේ භයානක වූ නිරේට සතර පායට වැටෙනවා. කවුද බලන්ට පන්සිල් පද පහ රැකගන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න. කවුද බලන්ට මරණානුස්සතිය කරලා අනේ මමත් මැරෙනවා දැන් මැරෙයි කියලා කල්පනා කරන්නේ? කවුද බලන්ට මම අනේ මෙච්චර ලෙඩටපත් වෙනවා, ලෙඩට දුකටපත් වෙනවා, කුරුල්ලන්ට කූඩුවක් වගේ රෝගවලට නිදහනයක් මගේ ශරීරේ, අනේ මෙතනින් මං නිදාස් වෙන්න ඕනේ කියලා හිතාගෙන පුද බිමකට ඇවිල්ලා මල් ටිකක් පූජා කරන්නේ, පුද බිමක් අමදන්නේ, සංඝයාට අංජලි කරණය දොහොත් මුදුන් තබා වන්දනා කරන්නේ, බුද්ධ පූජාවක් හරි හැටියට තියන්නේ, දානෙ ටිකක් බල්ලෙකුට හරි දීලා පිනක් කරගන්නේ. කීයෙන් කී දෙනයිද? මම මෙහෙම බඩේ ඉපදිලා හිටියා මේ වගේ දුක් විඳා කියලා කවුද හිතන්නේ? මරණ චන්තකේ හැබැයි ඕවා අපට හිතෙනවා. ඒ වෙලාවේ හිතුණට වැඩක් නැහැ. දැන් කාලේ අවසానයි. කල යුතු දෙයක් නැහැ. දැන් කාලේ ඉවරයි, ආයුෂ ඉවරයි. දැන් කරගත්ත දේ අනුව ඉසේ පපුවේ අත් ගහගෙන කෑ ගහගෙන මොරහඬ දීගෙන මල මූත්‍රා පිට කරගෙන ගිහිල්ලා මහා භයානක අපායේ ඇදගෙන වැටෙනවා. එහෙනම් අපා දුක නිරදුක මා දේශනා කරේ. ඊළඟට පින්වත්නි 6 වෙනි එක තමයි අතීත අපත්තක වට්ටක දුක්ඛං. අතීතේ අපිට පසුගිය අතීතේ අපට ඇති වුණා වේදනාවක්. අතීත වේදනාවල් ආහාර නැතුව ඕ මුණ දෙකින් හරි අතීතේ අපට ඇති වුණ කායික වේදනා, මානසික වේදනා, කයට ඇති වුණ වේදනා, ඒ වගේම මනසට ඇති වුණ අනන්ත අප්‍රමාණ වේදනා, ආහාර නැතිවීමෙන් ඇති වුණ අනන්ත අප්‍රමාණ වේදනා, ආහාර සොයන්ට ගිහින් ඇති වුණ අනන්ත අප්‍රමාණ වේදනා, සිත් වේදනා, බැනුම් අහපු ඒවා අනන්ත අප්‍රමාණයි, ගුටි කාපු ඒවා ඇති, බැනුම් අහපු තරම් ඇති, නිന്ദ අපාස විඳපු තරම් ඇති. මේ ජීවිතේ අපි අනන්ත අප්‍රමාණ ඉපදුන දවසේ ඉඳලා තේරුණු දවසේ ඉඳලා අපට හිතට දැනුණු දවසේ ඉඳලා අපි සිතින් කොයිතරම්නම් වේදනා විඳින්න ඇතිද, දුක් විඳින්න ඇතිද?
වතුර එක නොලැබුණ වෙලාවේ ඉඳලා අපි කොයිතරම් දුකටපත් වෙන්න ඇතිද? අවුවෙන් කොච්චර පීඩිත වෙන්න ඇතිද? වැස්සෙන් කොච්චර පීඩිත වෙන්න ඇතිද? තුවාල හැදිලා කොච්චර පීඩිත වෙන්න ඇතිද? ඒවා අපට අමතක වෙනවා. තුවාලයක් හැදුනම බොහොම වේදනාවෙන් කෑ ගහනවා. ඒක හොඳ කරගන්න දඟලනවා. හොඳ වුණාට පස්සේ තුවාලෙන් විඳපු දුක අමතක වෙනවා. අයමත් ඒ තත්ත්වයටපත් වෙනවා. කන්දකින් පැනලා, කන්දකින් වැටිලා, බසයකින් වැටිලා, ගහකින් වැටිලා, උණු වතුර ටිකක් වැටිලා අනන්ත මේවා සිද්ධ වෙලා ඇති. නමුත් අපට ඒ දුක අමතක වෙනවා. එහෙනම් පින්වත්නි, අතීත දුක අපට අනන්ත අපමාන උරුම වෙලා තිබුණා. ඒ වගේම පින්වත්නි, 7 වෙනුවට සඳහන් වෙන්නේ ඉදානි ආර ගවෙට්ටි දුක්ඛං. ඒ වගේ පින්වත්නි, ආහාර සොයාගන්න අපි කොච්චර දඟලනවද? අපි කාගෙන් හරි අපි ඇහුවොත් ඔබට බඩගින්නේ ඉන්න පුළුවන්ද කියලා? කවුද කියන්නේ? වේලක් නම් අපි ගත්තොත් 100කින් ඇහුවා 100කින් 3-4 දෙනෙක් සමහර විට කියයි එක වේලක් නම් බඩගින්නේ හිටියේ කියලා. හැබැයි අපි 3 වේලක් කනවා. ප්‍රධාන වශයෙන් ප්‍රධාන ආහාර වේලවල් 3 වේලක්. ඊට අමතරව අපි කොච්චරනම් කනවද පින්වත්නි? හැබැයි ඔබ කනකොට ඔබ සීතල බැලුවද මොහොතක් හරි මේ බත් පිඟානට බෙදාගත්ත බත් එක හොයාගන්න ඔබ කොච්චර දුක් විඳද කියලා? ඔබට ඒක තේරෙන්නේ නැහැ. ඔබ ඒක තේරුම් ගත්තේ නැහැ. ඔබ ඒක හිතුවේ නැහැ. බත් එක ආසාවෙන් කනවා. ඔබ ඒක හොයාගන්න කොපමණ දුක් විඳ පුද්ගලයෙක්ද කියලා ඔබට සිතන්න තරම් ශක්තියක් නැතුව ඇති. හිතන්න තරම් වෝනාවක් නැතුව ඇති. ඔබ හොයාගත්ත ඒ හාල් ටික, ඒ බත් ටික, ඒ මාළු කෑල්, ඒ පරිප්පු ටික හොයාගන්න ඔබ කොයිතරම් වෙහෙසුණාද කියලා බලන්න. කායික ඔබ කොයිතරම් වෙහෙසුණාද? මානසික ඔබ කොයිතරම් වෙහෙසුණාද? කී දෙනෙකුගෙන් ඔබ ওই ටික හොයාගන්න බැනුම් අහන්න ඇති? කී දෙනෙකුගෙන් ඔබ ඉල්ලන්න ඇතිද? කී දෙනෙක් ළඟ දාසිකම් කුලි වැඩ කරන්න ඇතිද? නමුත් අපට අමතක වෙනවා එච්චර දුක් විඳා කියලා. සමහරක් බලන්න උදේ ඉඳලා හැන්දෑව වෙනකන් ගල් වලවල් වල ගල් කඩනවා. උදේ ඉඳලා හැන්දෑව වෙනකන් ගිනි අවුවේ පාලං වල පලංචි උඩ දුක් විඳිනවා. සමහරක් මහා පාරවල් වල ගිනි කාස්ටකේ දැවි වැඩ කටයුතු කරනවා. රාජකාරී කරන අය රාජකාරී කොපමණ බැනුම් අහනවද? කොයිතරම් දුක් විඳිනවද? නමුත් තමන්ගේ බඩට කන්ට හොයාගන්න නේද මේ? ඔබට බඩගිනි වෙන්නේ නැත්නම් ඔබ ඔච්චර දුක් විඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ එහෙනම් කන්ට හොයාගන්න තමයි මේ තරම් දුක් විඳින්නේ. ඔබට බඩගිනුන නිසා බඩගින්න නිවා ගන්නට ඔබ විවිධ කටයුතු කරනවා, විවිධ දේ විවිධ රැකියා කරනවා. ඒ සෑම අවස්ථාවකම ඔබ විඳින්නේ අනන්ත අප්‍රමාණ දුකක් බව ඔබට තේරෙන්නේ නැතුව ඇති. පුඩක් සිතා බලන්න. එහෙනම් මේ ආහාර සොයා ගැනීමේ මහා භයානක දුක. ඊළඟට පින්වත්නි, 8 වෙනි කාරණේ වශයෙන් මා දේශනා කරනවා සංවේග ලැබීම. මොකද්ද මේ සංවේගය කියන්නේ? සංවේගය කිව්වහම ඔබලට හිතෙනවා ඇති, ඔබලා හිතනවා ඇති ඔබලා දුක් වෙනවනේ, අනන්ත දුක් වෙනවනේ.
දැන් මං ඉස්සර කිව්වේ ආහාර හොයන්න දුක් වෙනවා. විවිධ අවශ්‍යතාවයන් වලට අනන්ත අප්‍රමාණ දුක් වෙනවනේ. කෙනෙක් මැරුණම හිස අත බැඳගෙන අඬනවා. දේපොලක් නැති වුණාම හිස අත බැඳගෙන අඬනවා. පපුවේ ගහ ගන්නවා. පුදුමාකාර විදිහට ඔබ දුක් වෙනවනේ. දරුවෙක් නැති වුණාම දුක් වෙනවා. දෙයක් දුකක් හැදුනම දුක් වෙනවා. අතප්පයක් කපනකොට දුක් වෙනවා. පුදුමාකාර විදිහට ඔබ සැලෙනවා, තැලෙනවා, දුක් වෙනවා. මේකත් සංවේගයක් තමයි පින්වත්නි. හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරන සංවේගය මේක නෙවෙයි. ඔබ හිතන දේ නෙවෙයි. සම්මා සම්බුද්ධ බුදු පියාණන් වහන්සේ කෙරෙහි සත්‍ය ධර්මයේ කෙරෙහි මහා සංඝයා කෙරෙහි සමහර විට සංවේගයක් ඇති වෙනවා කියලා ධර්ම සංවේගය කියලා සමහර තැන්වල සඳහන් වෙනවා. ඔය මතික මාතාව ළඟ සිල් බණ භාවනා කරන්න ගිය භික්ෂුන් වහන්සේ 39ක් ගිහිල්ලා ඊට අදාළව තව ස්වාමින් වහන්සේ නමක් වැඩම කරලා රහත් භාවයේ ලබාගෙන ඒ මතික මාතාවගේ කරපු උපකාරී සත්කාරය ගැන හිතාන යනකොට ධර්ම සංවේගයක් ඇති වුණා. ආත්මභව 99ක් විතර 100 වෙනි ආත්ම භවයේ තමාට කරපු හිංසාවක් නිසා ධර්ම සංවේගය. ඒ වගේ ධර්ම සංවේගය බුදු පියාණන් වහන්සේ කෙරෙහි ඇතිවෙන සංවේගය, ධර්මයේ කෙරෙහි ඇතිවෙන සංවේගය, සංඝයා කෙරෙහි ඇතිවෙන සංවේගය. මොකද්ද පින්වත්නි මේ තථාගත සම්මා සම්බුදු අමා මෑණි බුදු පියාණන් වහන්සේ 16 අසංකේය සාර අසංකේය සූජි අසංකේය කල්පලක්ෂයක් ලෝක සපතල සියලු සත්‍යං කෙරෙහි සපතල මහා කරුණාවෙන් අනන්ත අපමාන දුක්ඛින්දා සය අවුරුද්දක් අවසාන ආත්මෙ දුෂ්කරක්‍රියා කරා. ජීවිත දන් දුන්නා, ඇස් දන් දුන්නා ආසේ තරු පරදවල, ලේ දන් දුන්නා මහමුන්දේ ජලස්කන්ධේ පරදවල, හිස් දන් දුන්නා ආසේ තරු පරදවල, ශරීර දන් දුන්නා මහ පොළොවේ වැලි පරදවල. මේ වගේ දන් දීලා ප්‍රාර්ථනා කරේ බුදුබව. එසේ බුදුබව ප්‍රාර්ථනා කරේ බහුජන හිතාය බහුජන සුඛාය. ලෝසපතල සියලු සත්‍යයන් සසරින් එතර කරමි කියලා. එසේ අනන්ත අපමාන දුක්ඛින්දේ තථාගතයන් වහන්සේ අප නිසා නේද කියලා තථාගතයන් වහන්සේ කෙරෙහි ඇතිවෙන්නා වූ අනන්ත අපමාන ශ්‍රද්ධා භක්තිය සද්ධාව තමන්ගේ සිතට ඇතිවෙන්නා වූ තථාගතයන් වහන්සේ කෙරෙහි ඇතිවෙන අනුකම්පාව, ඒ සොයාගත් ධර්මයේ කෙරෙහි ඇතිවෙන අනුකම්පාව, සංඝයා කෙරෙහි ඇතිවෙන ශ්‍රද්ධා මාත්‍රේ අනුකම්පාව, ඒ ගැන ලබා ගන්නා අවබෝධයේ ප්‍රඥාව පින්වත්නි සංවේගය කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරා පින්වත්නි තථාගතයන් වහන්සේ ඉපදුන තැන, බුදු වුණ තැන, ධම්ම චක්කප්පවත්තපු සූත්‍රයේ දේශනා කරපු තැන, පිරිනුවන් පාපු තැන, මේ සතර තැන ඇස් දෙකෙන් බලාගෙන සංවේගය පිහිටවා ගන්න කියලා.
සංවේගයේ පිහිටවා ගන්න කියලා දේශනා කරා. මෙතෙන්දි පොඩ්ඩක් ඔබ සිතට ගන්නට ඔබට තේරෙවි සංවේගය කියන්නේ මොකක්ද කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරේ ඉපදුන තැන ලුම්බිනිය බුද්ධත්වයේ ලබාගත් තැන බුද්ධ ගයාව ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරපු තැන ඉසිපතනේ මිගදායි පිරිනුවම් පාපු තැන කුසිනාල් මේ තැන් වලට ගිහිල්ලා ඒවා දැකලා සංවේගයේ පිහිටවා ගන්නට ඔබලට නිවන් සුව පිණිස හේතු වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. මොකක්ද පින්වත්නි ඒ තැන් බලලා අපි ඇති වෙන සංවේගය? අනේ අප්පෝ මගේ බුදු පියාණන් වහන්සේ, අනේ අප්පෝ මේ මගේ බුදු පියාණන් වහන්සේ පිරිනුවම් පාපු තැන නෙමෙයි. අද බුදු පියාණන් වහන්සේ හොයන්ට නෑ. බුදු පියාණන් වහන්සේ පිරිනුවම් පෑවා නේනම් බුදු පියාණන් වහන්සේ අද අපට දකින්න නෑ කියලා ඔළුවේ හිසේ අත ගහගෙන අඬන එකද පින්වත්නි? පින්වත්නි තථාගතයන් වහන්සේ දේශනා කළේ ඉපදුන තැන ලුම්බිනිය බලන්ට. ලුම්බිනියේදී මේ දේශිත වුණා. 16 අසංකේය සාර අසංකේය කල්ප ලක්ෂයක් පිරුම් සූජි අසංකේය කල්පයක් පිරුම්දම් පුරා වූ බෝධිසත්වයන් වහන්සේ තව්තිසා භවනේ ඉඳලා ඇවිල්ලා පහළ වුණේ මෙතන ඉපදුනේ මව්කුසේ. මේ ලුම්බිනි සල් උයනේදී මහා මායා දේවියගේ කුසෙන් පිළිසිඳ ගත්තේ. ඒ පිළිසිඳ ගන්නකොට මව් කුසෙන් පිළිසිඳ ගන්නකොටම දූල් වස්ත්‍රයකින් පහළ වුණා. සතරවරම් දෙවිවරු තමයි කුමාරයා පිළිගත්තේ. ඒ වෙලාවෙම පියවර 7ක් ලැබුවා. ඒ වෙලාවෙම කතා කරා මම ලෝකෙට අග්‍ර වෙමි, ජේෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි. අය මං උපදින්නේ මගේ අවසාන ආත්ම භවයයි මේ කියලා. එහෙනම් ඒ ඉපදුන වෙලාවේ ඒ ආශ්චර්ය හිතල මෙසේ කාටද ලෝකේ පුළුවන් වන්නේ? මෙසේ ඉපදුන වෙලාවේ කතා කරන්න කාටද පුළුවන් වන්නේ? මෙසේ ඉපදුන මව් කුසින් ඉපදුන වෙලාවේ කාටද ඇවිදින්න පුළුවන් වන්නේ? එසේනම් අපි මේවා සිතල බුදු පියාණන් වහන්සේ බෝධිසත්වයන්ගේ කෙරෙහි ඉඳලා ආපු වෙලාවේ ඉඳලා ඒ අවස්ථාවට අවිල්ලා මනුස්ස ලෝකේ පහළ වුණා නේද කියලා අපට උත්තම රත්නයක් ලෝකේ පහළ වුණා නේද කියලා අවබෝධය ඇති කරගන්නවා පින්වත්නි. එසේ වූ බල සම්පන්න උත්තමයාණන් වහන්සේ දඹදිව තලයේ බෝධි ගයාවේදී බුද්ධ ගයාවේදී මෙසේ දුෂ්කක්‍රියා කරලා ලෝකයට බැරි දෙයක් ලෝකෝත්තර උතුම් වූ සම්මා සම්බුද්ධ වුණා. අසම සම වූ සමනයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මරයෙකුටවත් බඹයෙකුටවත් ලෝකේ කිසි කෙනෙකුට අලු දූවිල්ලකින්වත් සම නොකළ හැකි කිසිම ලෝකේ කිසි කෙනෙකුට සම නොකළ හැකි අසම සම වූ උත්තම පුරුෂයාණන් වහන්සේ පහළ වුණ තැන නේද මේ? ලෝ සියලු සත්‍යයන්ට හිතසුව පිණිස පහළ වුණු උත්තමයාණන් වහන්සේ පහළ වුණ තැන නේද මේ කියලා අපිට හිතා ගන්න පුළුවන් නම් එතෙන්දී බුදු පියාණන් වහන්සේ ගත්ත මාර්ගය අපි එතෙන්දී ගන්නට මාන්සි ගන්නවා. අප්පමාදේන සම්පාදේත
එහෙනම් ධර්ම දේශනා කරපු ස්ථානයේ දැකලා පිරිනුවම් පාපු මංචකයේ දැකලා අනේ මෙච්චර ලෝකෙට උතුම් වූ සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ සමනයන්ට බ්‍රහ්මයන්ට මරුන්ට දෙවියන්ට මිනිසුන්ට ලෝකේ සියල්ලන්ටම අග්‍ර වූ අසම සම වූ කියා නිම කරන්නට බැරි තරම් ප්‍රඥාව ඇති කියා නිම කරන්නට බැරි තරම් වූ 이르දිය ඇති කියා නිම කරන්නට බැරි තරම් ගුණ සම්භාරයක් ඇති සියලු දෙකින්ම කිසිම කෙනෙකුට අබමල් හේනුකවත් කියා නිම කරන්න බැරි උත්තමයාණන් වහන්සේ කෙනෙකුත් පිරිනුවම් පෑවා නේද? මටත් මේ දෙයම සිද්ධ වෙනවා තථාගතයන් වහන්සේ දේශනා කරා කියලායි පින්වත්නි මරණානුස්සතිය ගැන සිත යොමු කරලා භාවනා කමඨාන් වඩා ගන්නට සංවේගයේ පීඨවන්ට කිව්වේ ඒකයි පින්වත්නි අවබෝධයෙන් කටයුතු කිරීම මිනිස්සු සංවේගයේ පීඨවන්ට යන්නේ දඹදිවට ඕකට දැත්තටම හිතලා බලන්න. ඔබ පිරිනුවම් මංචකයට යනවා ඇති, ලුම්බිනියට යනවා ඇති. ඔය ඔක්කොම බලනවනේ ගිහිල්ලා ලක්ෂ ගණන්, කෝටි ගණන් වියදම් කරගෙන යන්නේ. සති ගණන්, මාස ගණන්. සමහරක් අය දඹදිව තලේ එකපාරක් නෙවෙයි 10-15 වතාවක් ගියා ඉන්නවා. මම බුද්ධ ගයාවේ වස්වසල ඉඳද්දි ලංකාවේ මම මෙහින් වඩින්න ඉස්සර වෙලා දඹදිව තලයට මම පළවෙනි වතාවට වැඩම කරා. ඒ ඉස්සර මං හිතාගෙන හිටියේ මේ ලංකාවේ තමයි බොහොම බුද්ධිමත්තු ප්‍රඥාවන්තෝ මේ සීලෙන් ගුණයෙන් ජීවත් වෙන අය ඉන්නේ කියලා. පින්වත්නි බුදු පියාණන් වහන්සේ දේශනා කරානි මේ දඹදිව තලයේ මේ ලංකා භූමියේ තමයි අවසාන වෙනකන් ධර්මයේ පවතින්නේ කියලා. ඒකින්ද මමත් හිතන් හිටියා මේ ලංකාවේ තමයි මේ සීලෙන් ගුණයෙන් වැඩි ධර්මයේ දන්න හොඳ අය ඉන්නේ කියලා. අසල තිබුණාට දඹදිව තලයේ 3 මාසයක් 4 මාසයක් ඉන්නකොට මෙතෙන්ට ලංකාවේ ලෝකේ සියලු දෙනාම එන නිසා ලෝක වාසීත් එක්ක ආශ්‍රය කරන නිසා මට දැනගන්න පුළුවන් වුණා අපේ ලංකාවේ මිනිසුන්ගේ තත්ත්වය කෙසේද ධර්ම අවබෝධය කෙසේද කියලා. 90ක් ගත්තොත් නෙවෙයි 98ක් ගත්තොත් හරියයි පින්වත්නි. දෙන්නේ අපට පොඩ්ඩක් අයින් කර හැකි. අනුන් සියලු දෙනාම යන්නේ එක්කෝ මම දඹදිව ගියා කියලා කියන්න. එහෙම නැත්නම් මොනවා හරි මේ රටේ shopping යනවා වාගේ ඒ රටෙත් ගිහිල්ලා රෙදි ටිකක් අරන් ඉන්න මොනවා හරි බඩු ටිකක් අරන් ඉන්න. මෙහෙන් යනකොටම යන්නේ ගොඩක් අයගෙන් සල්ලි එකතු කරගෙන මොනවද ඔයාට ඕනේ මොනවද ඔබට ඕනේ. එනකොට ඇදගෙන ඉන්නේ මහා මලු බැඳගෙන එන්න බැරුව මිනිස්සු එන්නේ. මම බෝධිය ළඟ බලන් හිටියා අපේ මිනිස්සු කරන දේ. එතෙන්ට ගිහිල්ලත් මිනිස්සු මේ ලංකාවෙන් අරගෙන යනවා රෙදි කෑලි. අරගෙන ගිහින් මේ රෙදි කෑලි වැලක ගැට ගහනවා බැම්ම දිගට. එක මුල්ලකට වෙලා පැත්තකට වෙලා පොත් දෙකක් අරන් ගිහිල්ලා රන්වන් පාටින් දලුලන බෝධිය නිල්වන් පාටින් කොළලන බෝධිය කියලා අර ගිරවා කියන වගේ කීයක ඉඳලා බෝකොළ ටිකක් ඔහේ හෙට්ට මෙට්ට පැනලා දුවගෙන ගිහිල්ලා පොර අල්ලලා බෝකොළයක් දෙකකුත් අහිඳගෙන බුද්ධ ගයාවෙන් එනවා පුදු බිම්මොලි. පින්වත්නි තථාගතයන් වහන්සේ දේශනා කරේ
මේ ස්ථාන හතර දැකලා අපගේ ජීවන රටාව සකසා ගන්නට කියන එකයි මේ සංවේගය කියන්නේ. ප්‍රඥා අවබෝධය ලබා ගන්නට කියන එකයි. මේ හතර තැන දැකලා මෙසේ ලෝකෝත්තර සම්මා සම්බුද්ධ වෙන්න කොච්චර දැඟලුවාද? එහෙනම් මට පන්සිල් පද පහ රැක ගන්න බෑ නේද? අද මගේ ආසාව කොයිතරම්ද කියලා හිතන්න බලන්න පින්වත්නි. මැරෙන්නේ කොයි වෙලාවේද? උස්ම ටික දඹදිව තලයට ගිහිල්ලා බඩු ටික පුරවාගෙන බැඳගෙන මිටි බැඳගෙන ඉන්නකොට එදා රෑ එහෙ මැරුණොත් පෙරේතෙක් වෙලා උපදින්නේ නැද්ද බඩු වලට ආසාවෙන්? නිරේ නේද? ගියේ නම් දඹදිව තලේ බුදු පියාණන් වහන්සේ ඉපදුන ලෝකෝත්තර බුදු වුණ මරෙකුටවත් බඹරෙකුටවත් දෙවියෙකුටවත් මිනිස්සෙකුටවත් කාටවත් කළ නොහැකි ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරපු තැන පිරිනුවම් පාපු තැන මේවා බලන්ටයි ගියේ. හැබැයි ගියේ අවීචී මහ නරකේ, එහෙම නැත්තම් නිරේ. ඇයි? තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස න තිශෝකෝ කුතෝ භයං. තණ්හාව එතෙන්ට ගිහිල්ලා මිනිස්සු රෙදි ටික මේ ලංකාවේදී රෙදියන් දෙ නැති මිනිස්සු වගේ ඒ ගිහිල්ලත් මිනිස්සු පාගාගෙන බෝධිය ළඟ යන හැටි මම හොඳට දැක්කා පින්වත්නි. ඒක නිසා තථාගතයන් වහන්සේ දේශනා කරා සංවේගය කියන එක. සංවේගය ඇති වෙන සංවේගය ධර්ම සංවේගය ඔබලා අඬල වැළපිලා ඒ ඇති කරන සංවේගය නොවේ. ඇඬීම ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරා අඬනවා නම් කෙනෙක් වැළපෙනවා නම් ඔහු අපාගත වෙන බව. අඬනවා වැළපෙනවා කියන්නේ තමන්ට ද්වේෂයක් ඇතුලේ ඇති බවයි. ද්වේෂයක් නිසා, තෘෂ්ණාවක් නිසා, ආසාවක් නිසායි අඬන්නේ වැළපෙන්නේ. එහෙනම් තෘෂ්ණාව නිසා, ද්වේෂය නිසා සතර අපාය යනවා. අනිත් එක තමයි අඬනවා නම් වැළපෙනවා නම් ඒ පුද්ගලයා ප්‍රේතේකු බව දේශනා කරනවා. මට්ට කුණ්ඩලී වස්තුව പ്രേත වස්තුවලට ගියේ මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා සෝනේ සිතල ඇවිල්ලා අඬපු නිසා, වැළපුණ නිසා විමාන වස්තු പ്രേත වස්තු දෙකට ගියා. විමාන වස්තු වලට ගියා දෙවියෙක් නිසා, പ്രേත වස්තු වලට ගියා අඬපු නිසා. එහෙනම් ඔබත් කොහේ හරි ගියා අඬනවා නම්, වැළපෙනවා නම් ඔබත් പ്രേත ගණයට අයිති වෙනවා. ඒ වගේම මිය පරලෝකීන් പ്രേතේකු බවට පත් වෙන්න ඔබට ඉඩ තියෙනවා. එසේනම් පින්වත්නි, මා දේශනා කළා වූ මේ සංවේගය ඇති කරන්නා වූ සංවේග වස්තු 8 ගැන ඔබට මං කෙටියෙන් දේශනා කරා. එනම් මේ සංවේග වස්තු 8 දුක් ඇති වෙන දේ ගැන ඔබ හොඳට අවබෝධය ලබාගෙන තමන්ගේ ශරීරයේ බඹයක් විතර ඇති ශරීරයේ ගැන හිතලා හිස් කබලේ සිට හිස් කොලේ සිට දෙපතුල දක්වා අභ්‍යන්තරයේද බාහිරවද ගැන සිහි කරලා ඔබට අනන්ත අප්‍රමාණ පින් සම්භාරයක්, කුසල් සම්භාරයක් හිමි කරගෙන මේ සසරින් එතර වෙන්න පුළුවන් මාර්ගය තමයි තථාගතයන් වහන්සේ මේ කුල පුත්‍රයෙක් මහාන වෙන දවසේ ඉඳල්ම අවබෝධය ලබා ගන්නට තථාගතයන් වහන්සේ දේශනා කරේ. එතකොට අපගේ අවසානයේ චුතිය මරණයේ දවසේ අපට හිසේ පපුවේ අත් ගහගෙන
සෝ තැවුල් ඇති කරගෙන අපට මැරෙන්න සිද්ධ වෙන්නේ නැහැ පින්වත්නි. එහෙනම් එදාට අපි පුංචි දවසේ ඉඳලා මේවා පුරුදු කරලා තිබුණා නම් අපි මැරෙන මොහොතේ අපේ ඉස්මුදුනේ සාදු කියාගෙන අත් දෙක තියාගෙන අපට සතුටින් මැරෙන්න පුළුවන් මේ පින්වත්නි. මිය පරලෝ ගිහිල්ලා උපරිම සැපැති දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලබන්න හේතු වෙනවා ඇත පින්වත්නි. එහෙනම් ඔබ සියලු දෙනාට නිවන් සුව අත් වේවා. අද මම දේශනාව මෙතනින් නිමාවට පත් කරනවා. ittavatāca ammehi sambadam puñña sambadam sabbe devānumodantu sabba sampatti siddhya. ittavatāca ammehi sambadam puñña sambadam sabbe bhūtānumodantu sabba sampatti siddhya. ittavatāca ammehi sambadam puñña sambadam sabbe sattanumodantu sabba sampatti siddhya. ආකාසට්ටා බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්මදේශනං. ආකාසට්ටා බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේන නෝනාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. වැඩ සිටි පුත්තනට ගිහිල්ලා මේ විස්තරේ කියනවා. මගේ ස්වාමි භාර්යාවට මේ වගේ වේදනාවක් ඇතුව ජීවත් වෙන්නේ තථාගතයන් වහන්සේ කියලා. ඔබ ගෙදර යන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. ගෙදර එනකොට මේ ළමයා හම්බ වෙලා ලස්සන කුමාරෙක්. ඉතින් එම තථාගතයන් වහන්සේට ආරාධනා කරා ගිහිල්ලා ඒ සතුට ඉවසා ගන්න බැරුව මහා සංඝයාත් එක්ක තමන්ගේ දානේ ගෙදරට දානෙට වඩින්න කියලා. පින්වත්නි, අද ධර්ම දේශනාවේ දායකත්වය දරුවේ මහනුවර මහරෝහලේ සේවයේ නීතු වෛද්‍ය SCB තල්ගහගොඩ මහතා සහ එම මහතාගේ ස්වාමි භාර්යාව වන මහනුවර රෝහලේ සේවයේ වෛද්‍ය සේවයේ නීතු DR සිරෝමි තල්ගහගොඩ මහත්මිය සහ එම පවුලේ සියලු දෙනායි. පින්වත්නි, ධර්ම දානයේ දායකත්වය අනන්ත අපමානයි. ලෝකේ උතුම් දානය ධර්ම දානය. ධර්ම දානයක් කිරීමේ මහා ආනිසංස කල්ප 9ක් හිමි වෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ලෝකයාට ඇසෙන්ට ලෝකයාගේ හිතසුව පිණිස අනුකම්පාවෙන් මේ ධර්ම දේශනා මාලාව මේ පින්වතුන් විසින් සංවිධානය කරන්නේ. ඒ වගේම මේ ලබාගත්තා පින් කුසල සම්භාරය ඒ පින්වතුන්ගේ දෙමව්පිය ඇතුළු වර්ග පරම්පරාවල සියල්ලන්ටම වේවා. මා හදු වැඩු මාගේ දෙමව්පියෝ දෙපළ ඇතුළු ගුරුවරු ඥාති මිත්‍ර ආදී ලෝකවාසී සියලු දෙනාට සංසාර භව කතරෙන් ඊතා ඉක්මනින් ඈතර වීමට මේ සියලු පින් සියලු දෙනාට හේතු වාසනාම වේවා. සාදු සාදු සාදු. සබ්බීතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්දරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ.
भवतु सम्ब मंगलं रक्षन्तु सम्ब देवता सम्ब धम्मानुभावेन सदा सुखी भवन्तु ते भवतु सम्ब मंगलं रक्षन्तु सम्ब देवता सम्ब संगानुभावेन सदा सुखी भवन्तु ते यन्दु निमित्तं अवमंगलंच यो चामना को सकुनस् सदो पापं दुसुपिनं अकंतं बुद्धानुभावेन विनाशमिन्तु यन्दु निमित्तं अवमंगलंच यो चामना को सकुनस् सदो पापं दुसुपिनं अकंतं धम्मानुभावेन विनाशमिन्दु यन्दु निमित्तं अवमंगलंच यो चामना को सकुनस् सदो पापं दुसुपिनं अकंतं संघानुभावेन विनाशमिन्तु नक्कत्रयक भूतानं पापंगा निवारण परित्नसानुभावेन हन्तु ते समुपन्दवे एतेन सच्चवञ्जेन सम्भय विनश्यतु सम्ब दुःख विनश्यतु एतेन सच्चवञ्जेन सम्ब रोग विनश्यतु एतेन सच्चवञ्जेन सोत्थिते होतु सम्पदा एतेन सच्चवञ्जेन पाशुतं रत्नत्रयम् इत्तावता च अम्मिहि सम्बदं पुण्य सम्बदं सम्बे देवा अनुमोदन्तु सम्ब सम्पत्ति सिद्धिया इत्तावता च अम्मेहि सम्बदं पुण्य सम्बदं सभ्ये भूतानुमोदन्तु सम्ब सम्पत्ति सिद्धिया इत्तावता च अम्मेहि सम्बदं पुण्य सम्बदं सभ्ये सत्तानुमोदन्तु सम्ब सम्पत्ति सिद्धिया आकाशत्ता च बुम्मट्टा देवान्नागामैद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु लोकशासनम् आकाशट्टा च बुम्मट्टा देवानागामैद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु धम्मदेशनम् आकाशट्टा च बुम्मट्टा देवानागामैद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु बुद्ध शावकं सब पापस्य अकरणं कुशलस्य उपसंपदा सचित्त पर्योदपनं एतं बुद्धानुशासनं दानं ददन्तु सद्दाय शीलं रक्षन्तु सम्पदा भावनाभिरतान्तो गच्छन्तु देवतागता इदं मे ज्ञातीनां होतु सुखितान्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखितान्तु ज्ञातयो इदं मे नूनातीनां होतु सुखितान्तु ज्ञातयो सब्बे बुद्धा बलपत्ता पच्चेकानञ्चयं बलं अरन्तानन्त तेजेन रकं बन्धामि
සම්බසෝ සීලමන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභේත මයාලද්දං පත්තිතුං වන්දී තුංවරං සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපාටියා ශ්‍රද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් පූජ්‍යපාද ධම්මානන්ද හිමිපාණන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වී අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීමට මෙම පින හේතු වාසනා වේවායි එක සිතින්ම අප ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු.